සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්රුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් වන්නේ සද්ධර්ම සාගරය සදහම් කතිකාවත අද දවසේ ආරම්භ කරන්නට. ඒ සඳහා මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර සද්ධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගන්නවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබන්නේ නොම්බර 16 සුධර්මන් මාවත පිටකොට්ටේ පදිංචි රූපා වීරරත්න ආදරණීය බිරිඳ ජනක වීරරත්න ආදරණීය පුතුණුවන් ලක්මාලී වීරරත්න ලේලිය සිතුලි සහ දිනාදී යන මිනිපිරියන්ගේ දායකත්වයෙනුයි අද දවසේ මේ සදහම් කතිකාවත සිදු කරනු ලබන්නේ. අද දවසට නියමිත සදහම් කතිකාවත ආරම්භ කරන්නට පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සිළු දෙනාට උතුම් තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ සතු අනන්ත බුදුගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබත්වා කියලා පළමුවෙන් ආශිර්වාද කරනවා. වැඩසටහන මෙහෙයවන ගෞරවනීය විචිත්‍ර ධර්ම කතික දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ නොම්බර 16 සුධර්මන් මාවත පිටකොට්ටේ පදිංචි රූපා වීරරත්න මහත්මිය ජනක වීරරත්න එම පුතණුවන් ලක්මාලි වීරරත්න ලේලිය සිතුලි දිනාදී කියන මිනිබිරියන් මේ සත්පුරුෂයන් දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ සදැහැති සත්පුරුෂයන් බොහෝම සතුටට ප්‍රීතියට පත්වෙන්නට ඕනේ. මක්නිසාද අද තමන්ගේ ජීවිතයට මහේසාක්‍ය පිනක් එකතු වෙන දවසක්. ඒ විතරක් නෙවෙයි, ඔබේ ධනයෙන් ඔබේ මුදලෙන් ලක්ෂ ගණනකගේ ජීවිතවලට ධර්මය ලබා දෙන දවසක්. ලෝකයේ තියෙන උතුම්ම දානය ධර්ම දානය සිදු කරන දවසක්. ඉතින් ඒ ගැන හිතලා සියල්ලෝ අතිශයින්ම සතුටටපත් වෙන්න, විශේෂයෙන් මේ පින්කම කරන්නේ ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි. අපි වැඩසටහන අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීම ආදී කටයුතු සිදු කරනු ලබනවා. ඊළඟට අපේ වැඩසටහනට දැන් අවධානය යොමු කරමු. මේ දවස්වල අපි කතා කරන්නේ ධම්මපදයේ අප්පමාද වර්ගය පිළිබඳව. අප්පමාද වර්ගයේ පළවෙනි ගාථාව. මං හිතන්නේ ගාථාව අපේ ලංකාවේ බෞද්ධ ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳට පාඩම් ගාථාවක්. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යථා මතා.
ඒක බොහෝම පාඩම් තියෙන ගාථාවක් හැම කෙනෙකුටම. ඒක තේරුමත් හැමෝම දන්නවා අප්පමාදෝ අමත පදං. අප්‍රමාදී බව නිවනට මාවතයි. අප්‍රමාදය කියලා බුද්ධ ශාසනය කතා කරන්නේ සිහිය තමයි අප්‍රමාදය කියලා කියන්නේ. පාලියෙන් කියන්නේ සතිය කියලා. බුද්ධ ශාසනයේ අප්‍රමාදය කියන්නේ ඉක්මනින් යමක් කරනවා කියන තේරුමට නෙමෙයි. සාමාන්‍යයෙන් අප්‍රමාදය කියන්නේ ඒකටනේ. ශාසනයේ අප්‍රමාදය කියන්නේ සතිය නැත්තම් සිහිය. යම් මොහොතක සිහියෙන් යුතුව වාසය කරනවා නම් ඒ තැනැත්තාය වෙලාවේ අප්‍රමාදීව වාසය කරන කෙනෙක් කියලා කියනවා. එහෙනම් අප්‍රමාදය සිහිය තමයි නිවනට තියෙන මාර්ගය. පළවෙනි පේලියෙන් දේශනා කළේ එයයි. ඊළඟට කියන පමාදෝ මච්චුනෝ පදං. පමාදෝ කියන්නේ ප්‍රමාද බව. මෙතෙන්දි ප්‍රමාද කියන්නේ හෙමින් යමක් කරනවා කියන එකට නෙමෙයි. මෙතෙන්දි ප්‍රමාදය කියලා කියන්නේ දැන් අප්‍රමාදය කියන්නේ සිහිය නම් ප්‍රමාදය කියන්නේ මොකද්ද? අසිහිය. සිහිය නැති බව. අප්‍රමාදයට විරුද්ධ වචනය තමයි ප්‍රමාදය කියලා හඳුන්වන්නේ. මච්චුනෝ පදං මච්චුනෝ කියලා කියනවා මරණයට. පදං කියන්නේ මාර්ගය. මච්චුනෝ පදං කියන්නේ මරණයට මාවතයි. මොකද සිහියෙන් තොරව කටයුතු කිරීම සසර දීර්ඝ වෙන්න හේතු වෙනවනේ. සසර දීර්ඝ වෙනවා කියන්නේ නැවත ඉපදෙනවා, නැවත වයසට යනවා, නැවත ලෙඩ වෙනවා, නැවත මැරෙනවා. ඉතින් ඒක නිසා මෙරි යන ගමනක්. අන්න ඒක නිසා තමයි ප්‍රමාදය මරණයට මාවතයි කියලා මේ දෙවනි පදයෙන් පැහැදිලි කරලා දෙන්නේ. මෙහිදී අපි මේ සද්ධර්ම සාගරය කියන්නේ කුමක්ද කියලා හැමෝම දන්නවා. ලංකාවේ ලියලා තියෙන විශාලම සිංහලෙන් ලියපු බණ පොතට තමයි සද්ධර්ම සාගරය කියලා කියන්නේ. ඒක ලියලා තියෙන ධම්මපදයේ තියෙන ගාථා විස්තර කරලා තියෙන ත්‍රිපිටකයට සහ අටුවාවට අනුව ධම්මපදයේ තියෙන ගාථා විස්තර කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මේ ගාථා මේ පොතේ කියලා දෙනවා ප්‍රමාදය කියන්නේ කුමක්ද කියලා. ඒක හොඳට දැන් ප්‍රමාදය කිව්වහම සිහියෙන් තොර බව අසිහිය. නමුත් ඒක තවදුරටත් තේරුම් ගන්න ඕනිනේ මොකද්ද මේ අසිහිය කියන්නේවත් කියලා. ඔන්න හොඳට මතක තියාගන්න ප්‍රමාදය බුද්ධ දේශනා විස්තර කරලා තියෙන හැටි. තත්ත කතමෝ පමාදෝ. එහි ප්‍රමාදය යනු කුමක්ද? මෙන්න මේවට තමයි ප්‍රමාදය කියන්නේ. කාය දුස්චරිතය, ඒ කියන්නේ කයින් පව් කිරීම, වචේ දුච්චරිතය, වචනයෙන් පව් කිරීම, මනෝ දුච්චරිතය, ඒ කියන්නේ මනසින් පව් කිරීම, පංචකාම ගුණ කියන්නේ අපේ හිතේ ආසාවල් ඇති වෙන්න හේතු වෙන දේවල් පහ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේ හතර තියෙනවා. ආයෙත් මතක තියාගන්න මේ හතර. කාය දුච්චරිත, ඒ කියන්නේ කයින් පව් කිරීම. වචේ දුච්චරිත, වචනයෙන් පව් කිරීම. මනෝ දුච්චරිත, මනසින් පව් කිරීම. ඊළඟ පංචකාම ගුණ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට. යම් කෙනෙක් මෙන්න මේ දේවල් තුල මෙන්න මේ කියපු කාරණා
හතර තුල කටයුතු කරන අවස්ථාවේදී මේදී කටයුතු කරන අවස්ථාවේදී සිහියෙන් වෙන් වී කටයුතු කරනවා. සමහර අය මේවැයි කටයුතු කරද්දී අර දැන් අපි හිතමු ප්‍රාණඝාතය කරන්න අවස්ථාවක් ආවා. ඉතින් මිනිස්සෙක් ප්‍රාණඝාතය කරන්න අවස්ථාවක් ආවහම සිහියෙන් වෙන් වෙලා කටයුතු කරනවා. සිහියෙන් තොරව මදුරුවෙක් වැහුවා. සිහියෙන් තොරව කටයුතු කළොත් මදුරුවට ගහනවා. සිහියෙන් යුතුව කටයුතු කළොත් අත හොලවල මදුරුව එලවනවා. ඇඳුම සොලවල මදුරුව එලවනවා. පිඹලා මදුරුව එලවනවා. උදෑසන යනවා ටොයිලට් එකට. කොමඩ් එකේ නැත්තම් පෝච්චියේ කූඹි. සිහියෙන් තොරව කටයුතු කළොත් පිම්පව් අදහන්නේ නැතුව සිහියෙන් තොරව අපි එහෙම්මම ඒ ටොයිලට් එක භාවිතා කරනවා. වතුර ගහනවා. ඒ සතුන් මැරෙනවා. සිහියෙන් යුතුව කටයුතු කළොත් අපිට ටොයිලට් බ්‍රස් එකක් හරි ආධාරයෙන් පුළුවන් ඒ කූඹි ටික ඉවත් කරන්න. පරණ රෙදි කැබැල්ලක හරි ආධාරයෙන් උන් ටික පියදාලා අරගෙන පැත්තකට ගසා ඇලලා දාන්න පුළුවන්. බලන්න ඒකනේ සීලය කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ අකුසල් කරන්න එන අවස්ථාවලදී කාය දුච්චරිත කයින් පවක් කරන්න එළඹෙන අවස්ථාවක වචනයෙන් පවක් කරන්න තියෙන අවස්ථාවකදී මනසින් පවක් කරන්න තියෙන අවස්ථාවකදී නැත්තම් අර පංචකාම ගුණ රූප තමන් කැමති ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමු වුණ අවස්ථාවලදී අපේ සිහියෙන් තොරවීම අන්න ඒකට තමයි ප්‍රමාදය කියලා කියන්නේ. ඒ අවස්ථාවල් වලදී සිහියෙන් තොර වෙනවා. සිහියෙන් තොර වුණොත් අනිවාර්යයෙන්ම අකුසල් රැස් වෙනවනේ මේ අවස්ථාවලදී. දැන් බලන්න පංචකාම ගුණ ගම ලස්සන රූප. සිහියෙන් තොර වුණොත් එහෙම අපිට ලස්සන ස්ත්‍රියක් හෝ ලස්සන පුරුෂයෙක් දකින්නට ලැබෙනවා. සිහියෙන් තොර වුණොත් බලන්න හිත තුළ ඇතිවෙන අපිරිසුදු සිතුවිලි ටික, ලෝභ සිතුවිලි ටික ඒවා ඡායාරූප ගත කරගන්න පුළුවන් වුණොත් එහෙම ඒ අපේ හිතුවිලි ඡායාරූප විදිහට එළියට ගන්න පුළුවන් වුණොත් එහෙම ඒ ඡායාරූප ටික Tamanටවත් බලන්න බැරි තරම් අපිරිසිදු වේවි. අන්න බලන්න සිහියෙන් තොර වුණහම තියෙන ස්වභාවය. අන්නේ සිහියෙන් තොර වීමට තමයි මේ ප්‍රමාදය කියන්නේ. ඊළඟට කියනවා වොස්සග්ගානුප්පදානං. ඊළඟට සිහියෙන් තොර වූ හැඟීමටත් කියනවා ප්‍රමාදය කියලා. සිහියෙන් තොර වූ හැඟීමට කියන්නේ ඔය කියන අවස්ථාවලදී සිහියෙන් තොර වූ හැඟීම්. හැඟීම් කියන්නේ අදහස්, සිතුවිලි, කල්පනා, සංකල්පනා අපිට ඇති වෙනවා. අර කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත, පංචකාම ගුණ. මේවා ඇති වෙන සිහියෙන් තොර වූ හැඟීම් වලට, කල්පනා වලට, සිතුවිලි වලට, හිතෙන දේවල් වලට තමයි කියන්නේ ප්‍රමාදය කියලා බුද්ධ ශාසනය තුල. ඊළඟට ප්‍රමාදය කියලා හඳුන්වනවා කුසල ධර්ම වැඩිීමේදී, කුසල් කරන අවස්ථාවේදී. කුසල් කරන අවස්ථාවේදී කියන්නේ දන් දෙන මොහොතේදී හරි, සීලයක් සමාදන් වෙලා ඉන්න මොහොතේදී හරි, මල් පහන් පූජා කරන මොහොතේදී, නැත්තම් මේ වගේ බණ අහන මොහොතකදී, යම්කිසි කුසල කර්මයක් කරන මොහොතකදී අසක්කච්ඡ කිරියතා කියලා කියනවා. අසක්කච්ඡ කිරියතා කියලා කියන්නේ සකස් නොකොට කරන්නේය. සකස් නොකොට කරන්නේය කියන්නේ පිළිවෙලක් නැතුව කරනවා. සමහර අය එහෙමනේ. දානයක් දෙනවා කිව්වට එච්චර විශේෂ පිළිවෙලක් නැහැ. ගෙවල් දොරවල් පිරිසිදු කරන්නේ නැහැ. පළම්පිඟන් ටික හරියට හොදලා පිරිසිදුවට හදන්නේ. හැඳි භාජන පිරිසිදු කරන්නේ නැහැ. ගන් එළවලු වර්ග, ධාන්‍ය වර්ග හොඳට පිරිසිදු කරන්නේ නැහැ.
අන්න ඒ වගේ සකස් නොකොට පින්කම් කරනවා. පහන් පත්තු කරන්න ගියත් බෝධි පූජාවක් තියන්න ගිහිල්ලා ඔය පහන් වැටේ තියෙන පහන් ටික පත්තු කරගෙන යනවා. රොඩු මොනවා හරි තියෙනවා නම් ඇඟිල්ලේ ගෑවෙන්නේ නැති වෙන්නේ අන්තන් එහෙට මෙහෙට විසි කළා දානවා. උපරිම ඕනි නම් අර කළු පාටට තියෙන ජරා වෙච්ච පහන් ටික පරණ රෙදි කෑල්ලක් අරගෙන පිය දාලා දායි. ඒකට සමහරට ගෙදර තියෙන පරණ රෙදි කෑල්ලක් අරන් යන්නේ. ඇඳලා අහක දාලා තියෙන බැනියන් කෑල්ලක්, කලිසම් කෑල්ලක් ඒ වගේ එකක්. ඒව පුච්චලා දාන්න තියෙන ඒවානේ පරණ රෙදි කෑලි. අතපිය දාන්නව සුදුසු නෑනේ විස බීජ නේව. ඒව බුද්ධ පූජාවට නෙමෙයි පරණ රෙදි කැවලි. ගෙනියන්න ඕනේ නම් අලුත් රෙදි කෑල්ලක් ගෙනියන්න. අලුත්ම එකක් පාවිච්චි කරපු නැති එකක්, අතවත් පිය දාපු නැති එකක්. නැත්තම් අර පේපර් සර්වියට් වගේ දේවල් ඒ වගේ එකක් ගෙනියන්න පුළුවන්. එහෙම නැතුව පරණ රෙදි කෑලි බුද්ධ පූජාව පිය දාන්න ගන්නෙ නෑ. පහන් ටික හොඳම ක්‍රමේ තමයි ගොඩක්ම පිරිසිදු වෙලා නම් සබන් දාලා අතුල්ලලා හොදනවා. මිදෙන්නේ නැති වෙන්න. හොඳට සෝදලා පිය දාලා ගන්නවා. අර තෙල් ටික, කුණු ටික, දැලි ටික යනවනේ සබන් දාලා ඇතිල්ලුවාම කළු පාට යන එකක් නෑ. නමුත් අර අතේ ගෑවෙන්නේ නැති වෙන මට්ටමට හොඳට පිරිසිදු වෙනවනේ හොඳට සබන් දාලා ඇතිල්ලුවාම. ඒ පුංචි භාජන වගේනේ පහන්. ඒක බින්දෙන්නේ නැතුව හොඳට සබන් දාලා අතුල්ලන්න පුළුවන්. සබන් කෑල්ලක් අරගෙන ගියාම පොල් මුඩ්ඩක් අරගෙන ගියාම හොඳට මදින්න පුළුවන් ඒ ටික. අන්න එහෙම නොකිරීම තමයි ප්‍රමාදය. පින්කමක් කරනකොට අසක්කච්ච කිරියතා. අසක්කච්ච කිරියතා කියන්නේ නොසැලකිලිමත්ව කරයි. සැලකිල්ලක් නැහැ, පිළිවෙලක් නැහැ. ඒකට තමයි ප්‍රමාදය කියන්නේ. හොඳින් මතක තියාගන්න. ඊළඟට කියනවා අසාතච්ච කිරියතා කියලා පාලියෙන්. අසාතච්ච කිරියතා කියන්නේ පින්කම් නිතර නොකිරීම. ඒකටත් ප්‍රමාදය කියනවා. ඉඳලා හිටලා බුදුන් වඳිනවා, ඉඳලා හිටලා දන් දෙනවා, ඉඳලා හිටලා සිල් ගන්නවා, ඉඳලා හිටලා බණ අහනවා කලාතුරකින්. ඒක ප්‍රමාදය. එහෙම වරින් වර කලාතුරකින් පින්කම් කළාට අප්‍රමාදී වෙන්නේ. ප්‍රමාද වෙනවා. අප්‍රමාදී වෙන්න නම් නිතර පින්කම් කරන්න ඕනේ. නිතර පින්කම් නොකිරීම තමයි ප්‍රමාදය. නිතර පින්කම් කරනවා කියන්නේ හැම දවසකම බුදුන් වඳින්න පුරුදු වෙනවා. හැම දවසකම පිරිත් කියන්න පුරුදු වෙනවා. හැම දවසකම වගේ පුංචි වෙලාවක් හරි බුදු ගුණ භාවනා කරන්න, මෛත්‍රී භාවනා කරන්න, වෙන භාවනාවක් කරන්න පුරුදු වෙනවා. පුළුවන් හැම දවසකම බුද්ධ පූජාව තියන්න පුරුදු වෙනවා. මොකද පන්සලට හැමදාම දන් දෙන්න බෑනේ. එහෙම කරන්න තරම් ධනයක් අපිට නෑනේ. බුද්ධ පූජාව තියන්න පුරුදු වෙනවා. උදේට ආහාර පාන උයලා බුද්ධ පූජාව බෙදලා පූජ කරලා කණ්ඩ හෝ නැත්තම් කෑම පාර්සල් හදලා දෙන්න හෝ පුරුදු වෙනවා. බුද්ධ පූජාව තියන්න ඕනි හැබැයි ඉර පෑවුවට පස්සේ අඩු ගානේ 5:45න්වත් පස්සේ තමයි බුද්ධ පූජාව තියන්න ඕනි. 5ට 4ට තියලා හරියන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා කට්ටියට කෑම එහෙම බෙදලා දෙන්න ඕනි නම් බුද්ධ පූජාව බෙදලා අයින් කරලා වහලා තියලා අනික් අයට කෑම දුන්නට කමක් නැහැ. අන්න එම දවසකට එක සැරයක්වත් ගෙදර ආහාර බුද්ධ පූජාවක් තියන්න පුරුදු වෙන්න ඕනේ. ගමනක් ගිහිල්ලා බුද්ධ පූජාව තියන්න බැරි වුණාට වස් වදින්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. ඒක බැරි වුණාට කමක් නැහැ. ඒ වුණාට ඉන්න දවසට බුද්ධ පූජාවක් තියන්න. ඒ වගේම හැම දවසකම බුදුන් වඳින්න පුරුදු වෙන්න ඕනේ. හැම දවසකම පිරිත් කියන්න පුරුදු වෙන්න ඕනේ. මේවට තමයි කියන්නේ අප්‍රමාදය. එහෙම නිතර පින්කම් නොකිරීමට කියනවා ශාසනය තුල ප්‍රමාදය කියලා. ප්‍රමාදීව වාසය කිරීම කියලා. පාලියෙන් කියන්නේ අසාතච්ච කිරියතා. ඔය වචන දෙකේ මේ ප්‍රමාදය ගැනනේ පාලියෙන් කියන්නේ අසක්කච්ච කිරියතා, අසාතච්ච කිරියතා කියලා. අප්‍රමාදයේදී කියන්නේ ඒක
සක්කච්ච කිරියතා සාතච්ච කිරියතා කියලා. සක්කච්ච කිරියතා සකස් කොට පින්කම් කරන්නේය. සාතච්ච කිරියතා නිතර නිතර පින්කම්හි යෙදෙන්නේය. ඒ තමයි අප්‍රමාදයේ පැත්තදී එක කියන හැටි. ඊළඟට කියනවා ඊළඟට බොහොම ලස්සනට කියනවා අනට්ඨිත කිරියතා කියලා. අනට්ඨිත කිරියතා. අනට්ඨිත කිරියතා කියන්නේ කුසල ධර්මයන් තුල සිහිය නොපිහිටවීම. නැත්නම් සිහිය නොපැවැත්වීම. ඒ කියන්නේ පින්කම් කරනකොට ඔහේ කරනවා. සිහිය පවත්වන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි මල් පූජා කරන්න සූදානම. මල් ටික කඩනව ගහෙන්. කවුරු හරි එක්ක ඕපදූප කතා කර කර. එහෙම නැත්නම් ෆෝන් එකෙන් සින්දුවක් දාලා එක කනේ ගහගෙන. එහෙම නැත්නම් කවුරු හරි එක්ක දේශපාලනය කතා කර කර, ඡන්දෙ ගැන කතා කර කර, එක්ක පාතාල ගැන කතා කර කර මල් ටික කඩනවා. පිනක් ලැබෙනවද? පින් ලැබෙන්නේ නැහැ. පින කියන්නේ ක්‍රියාව නෙවෙයි. පින කියන්නේ චේතනාව. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කර්මය කියන්නේ මේ කරන ක්‍රියාවම නෙවෙයි. කර්මය කියන්නේ ක්‍රියාව නෙවෙයි චේතනාව. අර චේතනාව සකස් වෙන්නේ නැත්තම් පින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මොනවා හරි කතා කර කර නැත්තම් මොනවා හරි කියව උපදූපාදී වැඩ කර නැති දේවල් අපි මල් ටික හදනවා. අපි මල් හදන්නෙම ගොඩාක් වෙලාවට ඔය කවුරු හරි ඉන්නවනම් කතා කර කරනේ. ඒ කියන්නේ අපිට මල් ටික ලස්සනට හැදුවට එකෙන් ලස්සන පිනක් ලැබෙන්නේ. අන්න ඒ වගේ ඕනෑම පින්කමක් කරනකොට දැන් බණ අහනකොට උනත් මෙතනින් වාඩි වෙලා විතරක් හිටියට වැඩක් නැහැ. තමන්ගේ හිත ධර්ම දේශනාව තුල තියාගන්න ඕනේ. සමහර වෙලාවට වාඩි වෙලා ඉන්නවා හිතින් වෙන වෙන තැන්වල ඇවිදින්න ගිහිල්ලා වෙන වෙන දේවල් කල්පනා කර කර වෙන වෙන ලෝකවල ජීවත් වෙන්නේ. අන්න ඒක ප්‍රමාදය. එහෙම නැතුව පින්කමක් කරන වෙලාවක සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් අප්‍රමාදය. සිහිය පිහිටුවාගෙන සිටින්නේ නැත්තම් ඒ පිනට සිත යොදාගෙන නැත්තම් සිත යොමු කරලා නැත්තම් ප්‍රමාදය කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට කියනවා ඕලීන වුත්තිකා කියලා. තව ප්‍රමාදයේ තවත් වචන වලින් විස්තර කරන බුදුරජාන් වහන්සේ. ඇයි මේ එක එක වචන වලින් ප්‍රමාදය විස්තර කරලා දෙන්නේ? එක වචනයකින් කිව්වහමත් හොඳටම ඇති. නමුත් සමහර කෙනෙකුට ඒ වචනේ තේරුම් නැතොත් එහෙම වචන 10කින් විතර කිව්වහම එක වචනයක් හරි තේරෙයිනේ. එක වචනයක් හරි තේරුනොත් එයාට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්න තමයි වචන ගොඩකින් කියන්නේ ප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඊළඟ වචනය කියන්නේ ඕලීන වුත්තිකා. ඕලීන වුත්තිකා කියන්නේ හැකිලී සිටීම. පින්කම් කරන අවස්ථාවේදී හැකිලී සිටීම. මොකද්ද මේ හැකිලී සිටීම කියලා කියන්නේ? හැකිලී සිටීම කියන්නේ පින්කම් කරනකොට බොහෝ දෙනෙකුට නිදිමතයි. අන්න ඒකට තමයි මේ හැකිලීම. හිත හැකිලෙනවා. හැකිලෙනවා කියන්නේ අක්‍රිය වෙනවා කියන එකනේ. හිත අක්‍රිය වෙනවා. අර ප්‍රාණවත් වෙනවා නෙමෙයි. සක්‍රිය වෙනවා නෙමෙයි. හිත අක්‍රිය වෙනවා, අඩපණ වෙනවා හිත. ඒක තමයි මේ කියන්නේ. හැකිලීම කියනකොට මෙන්න මේ අවස්ථා පහෙන් එකක් ඇති වෙනවා පින්කම් කරනකොට. එකක් තමයි නිද්දා. එක්ක නිදිමත එනවා. තන්දි කියන්නේ ඈනුම් යනවා. විජම්බිකා ඇඟ මැලි කඩනවා. අර අතපය මෙහෙට කරන්නේ කම්මැලි වුණාම ඇඟ මැලි කඩනවා. අරති කියන්නේ එක්කෝ ඒ කරන කුසලයට හිත කැමති නැහැ. බණ අහන්න ආවට ඉඳගෙන හිටියට කැමැත්තෙන් නෙමෙයි ඉඳගෙන ඉන්නේ.
ඒකට කැමැත්තක් නැහැ. මේක ඉවර වෙන්නේ නැද්ද? තව කොච්චර වෙලා තියෙයිද? එහෙම කල්පනා කරනවා හිතින්. තව කොච්චරලා මෙහෙම ඉන්න වෙයිද? එහෙම කල්පනා කරනවා. අන්න ඒකට කියනවා අරති. කුසල ධර්මයන්හි නොඇලීම. අරති. බත්ත සම්මදෝ. සමහර විට ආහාර පාන වැඩියෙන් අනුභව කරපු නිසා බත් මත එන්න ගන්නවා. ඒකත් කුසලයට බාධාවක්නේ බත් මත එන එක. ඒකනේ කෑම ගොඩක් කාලා හිටියොත් එහෙම දැන් දවල්ට කෑම කාලා එහෙමනම් මේ කුසලයට මේ බණ අහන්න වාඩි උනේ. සමහර විට ඉන්න අමාරුයි නිදිමත එන්න ගන්නවා. අන්න ඒකට කියන බත් මත. මෙන්න මේවට තමයි මේ කියන්නේ හැකිලී සිටීම කියලා. බලන්න ප්‍රමාදයට අයිති වෙනවා හැකිලී සිටීම. මේ කියන්නේ පින්කමක් කරනකොට නිදිමත එනවා නම් ඈනුම් යනවා නම් ඇඟමැලි කඩනවා නම් ඒ කරන්නා වූ කුසලයට හිත ආස කරන්නේ නැත්නම් ඇලෙන්නේ නැත්නම් ඒක තුල හිත බත් මත එනවා නම් ඒ කුසලයට ඒක බාධාවක්. ඒක හඳුන්වනවා ප්‍රමාදය කියලා. ඉතින් ඒ බාධාව නැති කරගන්න නම් ඊටාම පහසුයි. මොකද්ද බාධාව නැති කරගන්න තියෙන ක්‍රමය? ඔය නිදිමත අලස බව ඇඟමැලි කැඩීම ඇනුම් යාම. වීර්ය. විරියේන නං පනා මෙත්වා අරිය මග්ගං විසෝධයේ කියලා කියනවනේ. වීරෙන් ඒ අකුසලයන් බැහැර කරන්න ඕනේ. වීරෙන් එක පාර්ටම නිදිමත නැති කරගන්න පුළුවන් ඕනේ නාන. මොකද මේන නිදිමත නිදාගෙන නැතු වෙන නිදිමතක් නෙවෙයිනේ. මේන නිදිමත අර ධර්මයට තියෙන අකමැත්තත් එක්ක එන නිදිමතක්. ශාසනික දේවල් වලට තියෙන නුපුරුදුකම අකමැත්ත ඒවත් එක්කෙන නිදිමතක්නේ. ඒ නිදිමත කොහොම හරි ප්‍රමාදයට අයිති ප්‍රමාදය කියලායි කියන්නේ. ඊළඟට ප්‍රමාදය විස්තර කරන ඊළඟ වචනය නික්කිත්ත ඡන්දතා. නික්කිත්ත ඡන්දතා. නික්කිත්ත ඡන්දතා කියන්නේ බැහැර කරන ලද කැමැත්ත ඇති බව. ඒ කියන්නේ පින්කම් කිරීමට බැහැර කරන ලද කැමැත්ත. බැහැර කරන ලද කියන්නේ ඉවත දමන ලද කැමැත්ත ඇති බව. ඒ වචනාර්ථය කෙටියෙන්ම තේරුම් කිව්වොත් එහෙම කැමැත්තක් නැහැ කියන එක. සමහර අය ඉන්නවනේ සිල් ගන්න කැමැත්තක් නැහැ හිත තුල. හොයට සිල් ගන්න කතා කළොත් එහෙම කැමති නෑ සිල් ගන්න. බණ අහන්න කතා කළොත් එහෙම බණ අහන්න කැමැත්තක් නෑ. භාවනා කරන්න කිව්වොත් අරවට නම් කොහොම හරි එක්කන් යන්න පුළුවන් වෙයි සිල් ගන්න. බණ අහන්න නම් කොහොම හරි යන් කියලා එක්කන් යන්න පුළුවන් වෙයි. කවන්නේ පැයනේ කොහොම හරි ඉන්න බැරිය කියලා හරි එන්න පුළුවන් නේ. ඊට පස්සේ ඒ වුණාට භාවනා කරන්න කතා කළොත් එහෙම කැමැත්තක් නෑ. මල් පූජ කරන්න කතා කළොත් කැමැත්තක් නෑ. බුදුන් වඳිමු අපි හැමදාම කියලා ගෙදර කට්ටියට බුදුන් වඳින්න කතා කළොත් හැමදාම ගෙදරදී කැමැත්තක් නෑ ගොඩක් දෙනෙක්. අන්න එකට කියනවා නික්කිත්ත ඡන්දතා කියලා. බැහැර කරන ලද කැමැත්ත ඇති බව. ඡන්දය කියන්නේ කැමැත්තනේ. නික්කිත්ත කියන්නේ බැහැර කළා, ඉවත් කළා, විසි කළා කියන එකයි. කෙටියෙන්ම කිව්වොත් කැමැත්ත අතහැර දාලා. කැමැත්තක් නෑ. ඒ තමයි ප්‍රමාදය කියන වචනේ තේරුම. ඒකත් නික්කිත්ත ඡන්දතා. ඊළඟට තවදුරටත් කියනවා ප්‍රමාදය ගැන නික්කිත්ත දුරතා කියලා. නික්කිත්ත දුරතා කියලා කියන්නේ නික්කිත්ත දුරතා කියන්නේ දුර කියලා කියනවා වගකීම, කළ යුතු දෙය. නික්කිත්ත කියන්නේ එක බැහැර කළා. සමහර අය ඉන්නවනේ සාමාන්‍ය වැඩ කටයුතු කිරීමේදී තමන්ගේ වගකීම බැහැර කරලා කටයුතු කරන එක ගැන සැලකිලිමත් නැති අය. අන්න ඒ වගේ කුසල ධර්මයන්හි යෙදීම බැහැර කරලා, තවත් විදිහකින් කිව්වොත් පසු බැහැලා, පසුබස්නා ස්වභාවය, ඒ පසුබස්නා පැවැත්ම, අන්න ඒකටත් කියන ප්‍රමාදය කියලා. අර කුසල ධර්මයන්හි පසුබැසීම,
උවමනාවෙන් කැපවීමෙන් සැලකිල්ලෙන් කරන්නේ නෑ කියන එක තමයි. වගකීමක් ඇතුව ඒක හරියට කරන්න ඕනි කියලා මම බුදුන් වඳින එක උනත් හරියට කරන්න ඕනි කියලා වගකීමක් ඇතුව ඒක කරන්නේ නැහැ. ඒක බැහැර කරනවා. ඒකට කියනවා කිත්ත දුරතා කියලා. ඒ වගේම තව වචනයක් තියෙනවා ප්‍රමාදය ගැන අනදිට්ඨානං කියලා. අනදිට්ඨානං කියලා කියන්නේ කුසල් කිරීමේදී සිහියෙන් වෙන්වීම. ඒක අපි ඉස්සෙල්ලත් ඒ වගේ වචනයක් කිව්වා. මේ වගේ සමාන වචනම තමයි මේ ඔක්කොම ප්‍රමාදයට කියන. මේකෙත් තේරුම අනදිට්ඨානං කියන්නේ සිහියෙන් වෙන්වීම කියන එකයි. අර පින්කමක් කරනකොට සිහියෙන් ඒක තුල හිත පවත්වාගෙන ඉන්නේ නැහැ. ඊළඟට තවත් ප්‍රමාදය ගැන කියනවා අනනුයෝගෝ කියලා. අනනුයෝගෝ කියන්නේ පින් දහම්වල කුසල් දහම්වල නොයෙදීම. සමහර අය ඉන්නවා කුසල් දහම්වල යෙදෙන්නේ නැත. ඒකත් ප්‍රමාදීව වාසය කිරීම. අනනුයෝගෝ. ඊළඟට කියනවා අනාසේවතා කියලා කියනවා. අනාසේවනා කියලා කියනවා. අනාසේවනා කියන්නේ සේවනය නොකිරීම, ඇසුරු නොකිරීම කියන එකයි. කුසල් දහම් ඇසුරු කොට වාසය කරන්නේ නැත. අභාවනා කුසල් වඩන්නේ නැත. වඩනවා කියන්නේ පුරුදු කරනවා කියන එකයි. කුසල් දහම් පුරුදු කරන්නේ. අබහුලී කම්මං කුසල් දහම් බහුලව පුරුදු කරන්නේ නැත. පමාදෝ ප්‍රමාදයටපත් වෙනවා. පමජ්ජනා ප්‍රමාද වන බව. පමජ්ජි තත්තං ප්‍රමාද වන ස්වභාවය. ඔය වගේ වචන ගණනාවකින් දේශනා කළා මොකද්ද මේ ප්‍රමාදය කියන්නේ කියලා. එක වචනකින් හරි ඔබටත් තේරෙන්නේ නැති මොකද්ද මේ ප්‍රමාද වීම කියලා කියන්නේ කියන එක මේ කාරණාවලින් තේරෙන්නේ නැති. කෙටියෙන්ම කිව්වොත් ප්‍රමාදය කියන්නේ මොකද්ද කියලා. දාන, සීල, භාවනා කියන තෙවදෑරුම් කුසල් කිරීමේදී සිහිය පිහිටුවා නොගැනීම ප්‍රමාදයයි. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පින්කම් කරන අවස්ථාවේ සිහිය පිහිටුවා නොගෙන සිටීම, ඒ කියන්නේ සිහියෙන් තොරව ඒවා කිරීම, මොනවා හෝ කෙලෙස් සිතුවිලි හිතා ඒවා යෙදීම, ඒකම තමයි ප්‍රමාදය කියලා කියන්නේ. බුද්ධ දේශනාවක් තියෙනවා පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා. ප්‍රමාදය චිත්තෝපක්ලේශයකි. චිත්තෝපක්ලේශයකි කියන්නේ සිත අපිරිසිදු කරන ධර්මයකි. ප්‍රමාදය කියලා කියන්නේ සිත පිරිසිදු කරන එකක් නෙමෙයි, සිත අපිරිසිදු කරන ධර්මයක් කියලා සඳහන් වෙන බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ වගේම ප්‍රමාදය නිසා, දැන් ප්‍රමාදය නිසා අපි කරන ප්‍රධාන දේවල් 4ක් තියෙනවා. ඒ ප්‍රධාන දේවල් 4 තමයි අපි යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ ප්‍රමාදය නිසා. යථාර්ථය කියන්නේ යමක ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ප්‍රමාදය නිසා. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය දේවල් අනිත්‍යයි කියලා දකින්න බෑ ප්‍රමාදය නිසා. දුක් දේවල් කියලා දකින්න බෑ ප්‍රමාදය නිසා. තමන් කැමති විදියට පවත්වන්නට බැරි අනාත්ම දේවල් අනාත්මයි කියලා දකින්නට බැහැ ප්‍රමාදය නිසා. අසුබ දේවල් අසුබයි කියලා දකින්න බැහැ ප්‍රමාදය නිසා. ප්‍රමාදී පුද්ගලයා දකින්නේ කොහොමද එහෙනම්? අනිත්‍ය දේ නිට්ටයයි කියලා දකිනවා. දුක් දේවල්
සැපයි කියලා හිතනවා. අනාත්ම දේවල් ආත්මයි කියලා හිතනවා. අසුබ දේවල් සුබයි කියලා හිතනවා. මේ තමයි ප්‍රමාද පුද්ගලයා හිතන ආකාරය. සනස දැන් ඔව්. මේක දේශනාවේ මුල් කාරණාවට නැවත මේ කාරණාව පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතුණා පින්නතුනේ. එදිනදා ජීවිතයේදී දැන් ගිහි ජීවිතයක් ගත කර නැත්නම් විදිහටත් ඒ ඇත්තන්ට පංචකාම ගුණයන් වින්දනයට සිද්ධ වෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වින්දනය කරන්නට ඒවා හා ගැටෙන්නට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවන් වලදී කොයි විදිහටද හැසිරෙන්නට ඕන, කොයි විදිහටද පිළිපදින්නට ඕන, සිහිය පිහිටුවා ගන්නට ඕන කියන කාරණාව පැහැදිලි කරගත්තොත්. ඔව්. මං හිතන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කියපු කාරණාව හැම කෙනෙකුටම ඇහෙන්නට ඇති. ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ අපිට ජීවත් වෙනකොට පංචකාමය ඇසුරු කරගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පංචකාමය කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැත්තම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මේවා අපිට හොඳට පිහිටලා තියෙන හන්දා මේවට අරමුණුත් අපිට හොඳට ලැබෙනවනේ. S2 පේන හන්දා හොඳට පේන දේවල් පේනවා. ඇහෙන දේවල් ඇහෙනවා. ආග්‍රහණය වෙන දේවල් ආග්‍රහණය වෙනවා නාසයේ තියෙන හන්දා. රස දැනෙන දිවක් තියෙන හන්දා රස දැනෙනවා. කයක් තියෙන හන්දා ඇට මස් නහර සම්මස් නහර ඇට වලින් හැදිච්ච ස්පර්ශය කියලා එකකුත් අපිට දැනෙනවනේ. ඉතින් ඒවැදී කොහොමද අපි ජීවත් වෙන්න ඕනි කියලා ස්වාමින් වහන්සේ අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී ගිහි පින්වතුන්ට මොනම විදිහටවත් ඔය හැම මොහොතෙම සිහියෙන්ම රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න නෙවෙයිනේ කිව්වේ. දැන් උන්වහන්සේ ලස්සනට අඳින්න එපා කියලා කිව්වේ නෑ. රන් රිදී මුතු මැණික් වගේ ආභරණ පළඳින්න එපා කියලා කිව්වේ නෑ. සුවඳ වර්ග ඇඟ ගල්වන්න එපා කියලා කිව්වේ නෑ. කසාද බඳින්න එපා කිව්වෙත් නෑනේ. එකෙන්ම පේනවනේ කසාද බඳිනකම් ඔක්කොම ටික තියෙනවනේ. රූපත් තියෙනවා, ශබ්දත් තියෙනවා, ගන්ධත් තියෙනවා, රසත් තියෙනවා, ස්පර්ශත් තියෙනවනේ. ඒක එපා කිව්වෙත් නෑනේ. එකෙන්ම පේනවා ඒ පංචකාම සම්පත්තිය එපා කියලා කිව්වේ නෑ. ඒ පංචකාම සම්පත්තිය තමයි මේ ලෞකික ජීවිතය කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ ලෞකික ජීවිතේ එපා කියලා උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ ඒකෙදි දේශනා කළේ යම්කිසි සීමාවල් ටිකක් විතරයි. එපා කියන්නේ නැතුව සීමාවල් ටිකක් දේශනා කළා. මොනවද සීමාවල් ටික? අන්සතු දෙයක් නම් පංචකාමය එයට ආසා කරන්න එපා. අන්සතු දෙයක් නම් Tamanට අයිති නැත්තම් ඒක අන්සතු දෙයක් නම් අන් අයට අයිති කාම වස්තුන්ට ආස කරන්න එපා. රූපවලට හෝ ශබ්දවලට හෝ සුවඳට හෝ රසයට හෝ ස්පර්ශයට. අන්සතු කාම වස්තුන්ට ජීවී කාම වස්තුන්ට හෝ අජීවී කාම වස්තුන්ට ආසා කිරීමට කියනවා පාලියෙන් අවිජ්ජා කියලා කියනවා. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය කියලා අර දහම් පාසල් පොත්වල එහෙම උගන්වන්නේ. වචනයෙන් කරන නැ මනසින් කරන අකුසල් දක්වනකොට අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. දැඩි ලෝභය කියන එක ත්‍රිපිටකයේ විස්තර කරලා දීලා තියෙන්නෙම අන්සතු වස්තුවට ආස කිරීම. අන්නේ නම් අන්සතු කාම වස්තුවක් නම් ජීවී වේවා අජීවී වේවා ඇලුම් කරන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි ගිහි ජීවිතේ සාමාන්‍යයෙන් කරන්න ඕනි දේ. ඒ කියන්නේ වාහනයක් දැක්කට අනේ මට මේ වගේ වාහනයක් තිබ්බනම් කියලා හිතන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ගියක් දැක්කම මේ වගේ ගයක් තිබ්බනම්, ඉඩමක් දැක්කම මේ ඉඩම මට තිබුණා නම්, ව්‍යාපාරයක් දැක්කම මේක තිබ්බනම්, පොල්වත්තක් දැක්කම මේක තිබුණා නම්, බිල්ඩින් එකක් දැක්කම මේක තිබුණා නම්, ඔෆිස් එකක් දැක්කම මටත් මේක ඔෆිස් එකක් තිබ්බනම්, සමහර මේක ගොඩාක් දියුණු වේගන යනකොට මේ ක්ලේශය මේ අකුසලයේ වර්ධනය වෙනකොට සමහර විට
ඇඳුම් වලටත් ආස කරන්න ගන්නවා. මේ වගේ ඇඳුමක් තිබ්බනම් කියලා හිතෙන්න ගන්නවා. සමහර විට කොණ්ඩ කට්ටක් දැක්කත් ආස හිතෙන්න ගන්නවා. මුද්දක් දැක්කත් ආස හිතෙන්න ගන්නවා. මොකද මුද්දකින් මුළු ඇඟම වර්ණවත් කරනවද නැහනේ. මේ චූටි කොටසයි වැහෙන්නේ. ඒකටත් ආස කරන්න ගන්නවා. අනේ වගේ මුද්දක් තිබ්බනම් මටත් කියලා හිතෙන්න ගන්නවා. අන්න ඒ වගේ අන්සතු වස්තුවට ආසා කරනවා. ඒ අන්සතු වස්තුවට ආසා කිරීම තමයි අවිජ්ජා කියලා කියනවා බුද්ධ ශාසනය තුළ. ඒකට කියන්නේ අපි දැඩි ලෝභය. අන්න ගිහි ජීවිතේ ගත කරනකොට ඒකෙන් තොරව වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. දැඩි ලෝභය අයින් කළා දාලා. ඊළඟට ගිහි ජීවිතයක් ගත කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පරිහරණය කරනකොට සිහියෙන් කිව්වේ දැන් අපි හිතමු ස්ත්‍රියකට නම් ප්‍රධාන කාම වස්තුව වෙන්නේ පුරුෂයා. පුරුෂයෙකුට නම් ප්‍රධාන කාම වස්තුව වෙන්නේ ස්ත්‍රියක්නේ බොහෝ විට. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා පුරුෂයෙක් නම් දකින්න ලැබෙනවා අම්මා වගේ වයසක ඉන්න කාන්තාවක්. ඉතින් උන්වහන්සේ වදාලා එයා ගැන හිතන්න මේ මගේ අම්මා වගේ වයසක ඉන්න කාන්තාවක්. අර නිකන් කතාවට නෙවෙයි අපේ අම්මා වගේ කියලා හිතින් කෙලෙස් වලින් බලන්නේ. සමහර කෙනෙක් එහෙමත් කරනවානේ. වචනෙන් කියනවා මොන ආසාවක්ද එයා ගැන. ඒ අපේ අම්මා වගේ නේ යා කියලා කියනවා. නමුත් හිතින් බලනවනේ කෙලෙස් සහිතව ආසාවෙන් යුතුව. එහෙම නැතුව කිව්වේ නැතුවට කමන්නේ අනුන්ට. හිතින් බලන්න මේ මගේ අම්මා වගේ කාන්තාවක් ඇලුම් නොකළ යුතුයි. ඒ වගේම අක්කා වගේ කාන්තාවක් නම් මේ මගේ අක්කා වගේ කෙනෙක්. මගේ වැඩිහිටි සහෝදරිය හා සමානයි. නංගි වගේ කෙනෙක් නම් මේ මගේම නංගි වගේනේ. මෙයා ගැන වැරදියට හිතන්නේ කොහොමද මම? දුවෙක් වගේ කෙනෙක් නම් අනේ මගේ දුවෙක් වගේමයි යා. මගේ දුවෙක් හිටියනම් මේ වයසෙම තමයි එයාටත්. ඉතින් එයා ඒ වගේ කෙනෙක් ගැන කොහොමද වැරදි හැඟීම් ඇති කරගන්නේ කියලා සිහිය ඇති කරගන්නවා. ඉතින් කාන්තා පාර්ශවයත් ඔය විදිහට හිතනවා පිරිමි පක්ෂය ගැන මේ මගේ තාත්තා වගේ කෙනෙක්නේ, අයියා වගේ කෙනෙක්නේ, මල්ලි වගේ කෙනෙක්නේ, අපේ පුතා වගේනේ. අන්න එහෙම සිහිය පිහිටුවා කරන තමන්ට අයිති නැති කාම වස්තුන් ගැන. තමන්ට අයිති නැති කාම වස්තුවක් නම් එහෙම සිහිය පිහිටුවා ගන්නවා. අර භෞතික දේවල් වලදීත් අන්සතු දෙයට ආස කරන්නේ නැතුව ඉන්නවා. ඊළඟට කාමවස්තු පරිහරණයේදී ඒවා ලබා ගන්න පව් කරන්නේ නැතුව ඉන්නවා. මොනම විදිහටවත් කාමවස්තු ලබා ගන්න මිල මුදල් හෝ කිසිම දෙයක් ලබා ගන්න හොරකම් කරන්නේ නැතුව, ප්‍රාණඝාත කරන්නේ නැතුව, කාමීත්‍යාචාරයෙන් මුදල් හොයන්නේ නැතුව, බොරු කේලම් නැතුව, මත්පැන් පානයට හුරු වෙන්නේ නැතුව අකුසලයට යන්නේ නැතුව සිටිනවා. ඊළඟට අපි ආයමත් අපේ මේ ග්‍රන්ථයට යොමු වෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ස්කන්ධ පහක් තියෙනවා. ඒ පහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත්. ඒ ත්‍රිලක්ෂණයට යටත් වුණාට ප්‍රමාදය නිසා අපිට ඒ පංචස්කන්ධය තුල තියෙන ත්‍රිලක්ෂණය වැටහෙන්නේ නැහැ. අපිට වැටහෙන්නේ නැහැ ත්‍රිලක්ෂණයයි. අපි තුල තියෙන මේ ප්‍රමාදය, සිහිය දියුණු මදි. අසිහිය නැත්තම්. අපේ සිහිය දියුණු නැති හන්ද තමයි මේ බෑ තියෙන මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වැටහෙන්නේ නැත්තේ. අපි කතා කරනවා අනිත්‍ය බව ගැන, දුක්ඛ ලක්ෂණය ගැන, අනාත්ම ගැන කතා කළාට අපිට ඒ ගැන වැටහීමක් නැහැනේ. ඇත්තටම අවබෝධයක් නැහැනේ ප්‍රායෝගික ජීවිතේ. දැන් කෙනෙක්ගේ පුතෙක් මැරිලා අම්මා අඬනවා නම් අපි දන්න හොඳට එයාට බන කියලා දෙන්න අඬන්න එපා. ඔහොම තමයි හැමදේම නැති වෙනවා. අනිත්‍යයි. ඔක්කොම ගැන කියලා දෙන්න දන්නවා. එහෙම උපදෙස් දෙදී ඉන්නකොට එයාට කවුරු හරි කිව්වොත් අන්න ඔයාගේ පුතා ලොරියකට යටලා මැරුණා කියලා. එයාට හිත හදා ගන්න පුළුවන්ද බලන්න මේ බන කියන කෙනාට? එයාට හිත හදා ගන්න බෑ. එයාගේ හිත හදන්න තව කෙනෙක් ඕනි වෙනවා. ඒ තමයි අපේ තියෙනවා අර මුවාග රැඳුණු දහමක් තියෙනවා. ඒ වුණාට ඇත්තටම යථාර්ථය කියන එක ගැන අපිට අවබෝධයක් නෑ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අවබෝධයක් නෑ. ඇයි
අපේ මේ ප්‍රමාදය නිසා. නැත්තම් අපේ තියෙන සිහිය දියුණු කළා නෑ. සිහිය දියුණු කළා මදි. අපි ඉගෙන ගත්තා විතරයි, දැනුමක් ඇති කරගත්තා විතරයි. ඒ නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා අකුසලා ධම්මා uppajjanti uppannāvā අකුසලා ධම්මා uppannāvā කුසලා ධම්මා පරිහායන්ති යත ඉදම් භික්කවේ පමාදෝ කියලා. ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙන පුංචි දේශනාවක්. ඒකද කියනවා බුදුරජාන් වහන්සේ මහණෙනි ඒකද කියනවා මහණෙනි නූපන්නා වූ අකුසල ධර්ම ඉපදීමටත් උපන්නා වූ කුසල ධර්ම පිරිහීමටත් හේතු වෙන වෙනත් එකම ධර්මයක්වත් මෙතරම් ප්‍රබල වෙනත් එකම ධර්මයක්වත් නොදකිමි ප්‍රමාදය තරම් කියලා. නම් ප්‍රමාදය තමයි නැති අකුසල් ඇති වෙන්න ප්‍රධාන හේතුව. තියෙන අකුසල් වැඩි වෙන්න හේතුව. ඒ වගේම තියෙන කුසල ධර්ම ටික නැති වෙන්න හේතුව ප්‍රමාදයයි. ඔව් ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද දිනෙහිත් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ධම්මපදයේ ආශ්‍රය කොටගෙන සද්ධර්ම සාගර ධම්මපද වර්ණාව, සද්ධර්ම සාගර සදහම් කතිකාවතයි. ප්‍රමාදයේහිත් අප්‍රමාදයෙහි තිබෙන පහත් බවත්, අප්‍රමාදයෙහි තිබෙන උත්තම භාවයත්, සිහිය පිහිටුවා ගැනීමේ තියෙන වටිනාකම, වැදගත්කම පිළිබඳව අපි සාකච්ඡාව තුළ අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ ධම්මපදයේ අපමාද වග්ගයේ පළමු ගාථා පෙළ ආශ්‍රය කොටගෙන. අද දවසේත් මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ නම්බර 16 සුධර්මන් මාවත පිටකොට්ටේ පදිංචි රූපා වීරරත්න භාර්යාව ජනක වීරරත්න පුතණුවන් ලක්මාලි වීරරත්න ලේලිය සිතුලි සහ දිනාදි කියන දියණි මිනිපිරියන්ගේත් ඒ පින්වත් සියලු දෙනාගේත් දායකත්වයේ ඇතුවයි අද දවසේ මේ සදහම් කතිකාවත දිගහැරෙන්නට යෙදුනේ. අනුමෝදනාවන් සිදු කරන්නට පුණ්‍ය අනුමෝදනාව සිදු කිරීම සඳහා පූජනීය ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි ආරාධනා කොට සිටිනවා. ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව ධර්ම සාකච්ඡාවෙහි දායකත්වය දරමින් ධර්ම ශ්‍රවණය කරමින් රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්ම බලය විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට මතුබුදු වෙන මහ බෝසතාණන් වහන්සේ ඇතුළු සදෙව්ලෝක වාසී සියලු දෙවි දේවතාවන් විසින් අනුමෝදන් වනු ලබත්වා. රූපී අරූපී බ්‍රහ්ම රාජයන්ටත් අසඤ්ඤ සත්වයේ බ්‍රහ්මයන්ටත් සුද්ධාවාසකායික බ්‍රහ්මයන්ටත් මේ පින් අත්වේවා. ආර්ය සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටත් ශ්‍රීමත් විෂ්ණු දෙවියන්, විභීෂණ දෙවියන්, කතරගම දෙවියන්, වන්නිහත්පත්තුවට අධිපති ශ්‍රීමත් අයනායක දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන්, සරස්වතී මෑණියන්, පත්තිනි මෑණියන්, අපේ ආරක්ෂක දෙවිවරු ඇතුළු සියලුම දෙවි දේවතාවෝ මේ මහා පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු දියුණු වේවා. දෙවියන්ගේ අසීමිත ආශිර්වාදයේ රැකවරණ ආරක්ෂාව සැමට ලබා දෙත්වා. දෙවියෝ ලෝකෝත්තර අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අද දායකත්වය නොම්බර 16 සුධර්මන් මාවත පිටකොට්ටේ පදිංචි රූපා වීරරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස, ජනක වීරරත්න පුතා, ලක්මාලි වීරරත්න ලේලිය, සිතුලි දිනානි කියන මිනිබිරියන් දෙදෙනා
මේ උදාර පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කළා. ඒ සදැහැති සත්පුරුෂයන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. 2019ක් වූ සැප්තැම්බර් මාස 15 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන ආදරණීය ස්වාමි පුරුෂයාණන් වහන්සේට ආදරණීය පියාණන් වහන්සේට 100ට කමල් පත්මසිරි වීරරත්න මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට එතුමාට ඒකාන්ත කොට මේ පින් පෙත්තත්පත් වේවා. වසර 25කට පෙර අභාව ප්‍රාප්ත වූ කසුන් ලක්මාල් වීරරත්න පුතාටත් ඒකාන්ත කොට මේ මහා පින් පෙත්තත්පත් වේවා. අභාව ප්‍රාප්ත වූ ආදරණීය දෙමව්පියන්ටත් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ මහා පින් පෙත් ලැබේවා. සහභාගී වෙන පින්වත් හැම දෙනාම නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ මහා පින් පෙත් අනුමෝදන් වේවා කියලා මියගිය ඥාතීන්ට පින් දෙනවා. අපවත් වී වදාළ ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් ලැබේවා. ඒ හැම දෙනාගේම පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාම රමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. නොම්බර 16 සුධර්මන් මාවත පිටකෝට්ටේ පදිංචි රූපා වීරරත්න මහත්මියටත් ජනක වීරරත්න එම පුතා, ලක්මාලි වීරරත්න, ලේලිය, සිතුලි, දිනානි කියන මිනිබිරියන් දෙදෙනාටත් සහභාගී වූ ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාටමත් වැඩසටහන සිදු කරන්නට යෙදුන ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙදෙනාටත් බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ කති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන තත්කාර්ය මණ්ඩලයටත් බණ ඇසූ සැමටත් මේ පින් අත් වේවා. මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, විසස් 7 වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝග සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යයෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක අනවින කොඩිවි නේරාෂ්ටක නින්දා පහස චරිත ඝාතන සියල්ල හිරුදුටු ගණදුරක් සෙයින් අලපතක දියත්තක් සෙයින් නෙළුම් පතක දියත්තක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, කරන ක්‍රියාවක් පාසා, ගෙවෙන මොහොතක් පාසා මගේම උතුම් බුද්ධ රත්නය, මගේම උතුම් ධර්ම රත්නය, මගේම උතුම් මාරි මහා සංඝ රත්නය ඔබ හැම දෙනා මනාකොට ආරක්ෂා කරනු ලබත්වා. මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තවත් දන් දෙමින්, සිල් රැකෙමින්, සමත විදසුන් භාවනා වඩමින්, මව්පිය උපස්ථානයන්හි නියුක්ත වෙමින්, බුද්ධ වන්දනා කරමින්, පිරිත් කියමින්, ඒ වගේම සම්බුද්ධ ශාසනය රැකගන්නට උරලයදී ක්‍රියා කරමින්, බුදු සසුනත් රැකගනිමින් පාරමී පුරා ගන්නට වාසනා මහිමය උදා වේවා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්යාණ මිත්‍ර සුර වේවා. සද්ධර්ම ශ්‍රවණය ලැබේවා. යෝනිසෝ මනසිකාරය පිහිටත්වා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නට ලැබේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක අනන්ත බුදු පසේ බුදු අග්‍රශ්‍රාවක මහශ්‍රාවක මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර
අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත් වන්නට